සිරස FM ධර්මාසනය. අද ධර්මාසනේ ධර්මානුශාසනාව පූජ්‍යපාද අගුළුගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගෙන්. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පිළිවෙලින් විස්තර කරන සම 40 කර්මස්ථාන භාවනාව සම්බන්ධවත් මේ පින්වතුන්ගේ දහම් ගැටළු වලට උත්තර ලබා දීම සම්බන්ධවත් මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාධිය දිනු කර ගැනීම පිණිස කර්මස්ථාන 40ක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ සිතේ එකඟ භාවය දිනු කර ගැනීමට. මේ එකඟ භාවයක් අපිට අවශ්‍ය වෙන්නේ පින්වතුනි අපේ සිතේ වික්ෂිප්ත භාවයේ වැඩි නිසා. සාමාන්‍යයෙන් ලෝකේ වාසය කරන බොහෝ දෙනාගේ සිතේ ස්වභාවය එක අරමුණක ඉන්නේ නැහැ. අපි මේ දෙයක් කටයුත්තක් කළාට හිත දුවන්නේ වෙන අරමුණු ඔස්සේ. මේ වගේ විවිධාකාර අරමුණු ඔස්සේ හිත පවතින නිසා හිත ඉහිරිලා, ඒ නිසාම හිතට සහනයක් ලබා ගන්න අමාරුයි. මේ කාරණේට භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න හොඳ විසඳුමක් තමයි හිතේ එකඟ භාවය පුහුණු කරවා ගන්නවා. එකඟ වෙන්න අපි කරන දේට සිත පිහිටුවා ගන්න පුළුවන්. කියන දේට සිත පිහිටුවා ගන්න පුළුවන්. හිතන දේට සිත පිහිටුවා ගන්න පුළුවන්. ඒ හරහා සිතේ එකඟ භාවය ශක්තිමන්ත වෙනවා. අන්නේ එකඟ භාවය ඔස්සේ ගැඹුරු ආකාරයෙන් හිත පුහුණු කරලා සමාධි පුදවා ගන්න පුළුවන්. ඒ සඳහා භාවිතා කරන සම්මුති භාවනා ක්‍රමයන්ට කියනවා සමාධි භාවනාව ක්‍රමයන් කියලා. ඒ භාවනාවන් අතර දස කසිනයන්ගෙන් කසින භාවනා කීපයක් අපි විස්තර කළා. පින්වතුනි, අන්ට පැතිරලා තියෙන හැම තැනකදීම ළඟ ආසන්න තැනකට ගන්න මනස. ඒ ආසන්න තැනක මනස පිහිටුවාගෙන එතන සමාධි කරනවා ධ්‍යාන සමාධි දක්වාම. මේ දක්වාම වචනේ භාවිතා කරනවා. හැබැයි දැන් ධ්‍යාන කරන්න යනකොට වචනේ භාවිතා කරන්නේ නැහැ. වචනේ නවත්තලා වායෝ සංඥාව තියාගෙන අර ආලෝකයේ තුලින් වායෝ අරමුණ පිහිටුවාගෙන අදිෂ්ඨාන කරනවා. ධ්‍යාන සමාධිය ලැබේවා. පළමුවෙන් ලැබෙන්නේ පඨම ධ්‍යානය. ඉතින් අංග ටික අපි දැනගන්නවා. විතර්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන සමාධිය ලැබේවායි කියලා අරමුණු කරගන්නවා. අදිෂ්ඨාන කළ අරමුණු කරනවා. ඒත් සංඥාව තමයි අර පටිභාගය. පටිභාගය ඇතුලේ අපි පිළිටුවා ගන්නේ වායෝ සංඥාව. මේ සංඥාවෙන් ඉන්නකොට පින්වතුනේ හොඳට ගිලා බහිනවා මනස. ආරම්භණයට ගිලා බහගෙන පැයක් දෙකක් තුනක් දක්වා වුණත් ඉන්න පුළුවන්. හැබැයි වෙනත් භාවනාවක් කරු නැති කෙනෙක් නම් තමන්ගේ භාවනාව ආරම්භ කළේ මේ වායෝ කසිනෙන්ම නම් එකපාරටම දීර්ඝ සමාධියක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මුලින් ලැබෙන සමාධිය කෙටි එකක් වෙන්න පුළුවන්. විනාඩි 5-10ක් වෙන්න පුළුවන්. නමුත් වෙනත් භාවනාවක අත්දැකීමක් තියෙන කෙනෙක් අනිත් භාවනාවන් හොඳට වඩලක් තියෙනවා. ඒ භාවනාවන් හොඳ අත්දැකීම් තියෙනවා. එහෙමනම් ඒ කෙනාට පැය කීපයක් නමුත් මේ සමාධිය හිටින්න පුළුවන්. සමහරලාට බොහෝ කාලයක් පැය ගාණක් නමුත් මේ සමාධිය අල්ලා හිටින්න පුළුවන්. මේ විදිහට ඒ වායෝ කසින සමාධිය පුහුණු කරවන්නට ඕන. දෙකට පැයක් දෙකක් තුනක් දක්වා විතර හුරු වෙන්නට ඕන. සමහර හිතන්න පුළුවන් අපි ගෙවල් වල ඉන්නකොට කොහොමද කරන්නේ කියලා වෙලාවක් හදා ගන්න. ඉතින් ඉස්සරවම් පැය 3කට ගන්න බැරි නම් පැයකට විතර වගේ හදා ගන්න. මේ පැය හොඳට පුහුණු වෙලා ඊළඟට සතියන්තේ වාගේ නිවාඩු දවස්වල වාගේ කාලවල අපි ටිකක් වැඩියෙන් කරගන්න. පාන්දර ටිකක් අවදි වෙලා හොඳට භාවනා කරගන්න. අපිට මේ දවස් දෙකකට කලින් එක හොඳ මහත්මයෙක් හම්බුණා. එතුමා කියනවා
මේ ස්වාමීන් වහන්සේ උනන්දු කරන හින්දා අපි දැන් භාවනා කරන පාන්දර 3 ඉඳන් මම පටන් ගන්නවා. මට ඒතර වැඩ කරන්න පටන් ගන්නකොට පැය 4-5ක් භාවනා කරලා මම. ඒ පුදුමාකාර වීරියක් පුදුමාකාර ශක්තියක් ජීවිතයට එක්ක වුණා. මේ භාවනා ක්‍රමයක් එක්කයි කියලා මතක් කරනවා. අන්න ඒ වගේ පින්වතුනේ අපිට ටිකක් වීරිය ඕනේ වෙනවා මේ කටයුත්ත. නිකාම්මර චෝට්ටක් කළාට ඔය අද්දින් එද්දින් අපි නිකන් ඔය හිතලා කළාට එහෙම වැඩෙනවා අඩුයි. හැබැයි නොවැඩෙනවා නෙමෙයි. වැඩෙනවා අඩුයි කාලය ගොඩක් ගන්නවා. අර ඉක්මනින් ප්‍රතිඵල ඕනේ නම් අපි ටිකක් කාලය වැඩියෙන් ගන්න ඕනේ. කොහොම හරි වෙලාව හදා ගන්න. පාන්දර 5ට අවදි වෙන කෙනා 4ට අවදි වෙලා පටන් ගන්නවා. 4ට අවදි වෙන කෙනා 3ට අවදි වෙලා පටන් ගන්නවා. මේ වාගේ අපි උපායශීලීව අපේ කාලය ටිකක් වැඩි කරගෙන මේ භාවනා ක්‍රමයන් කරනවා නම් පින්වතුනි අපිට පුළුවන්කම තියෙනවා මේ කියන සමාධිය පුදවා ගන්න. ත්‍රේ හරියාකාරයෙන් පඨම ධ්‍යාන සමාධිය හොඳට උපදවා ගන්න පුළුවන් වුණා නම් අපි කලිනොත් කියලා දුන්නා ඒ වසීතාවයන් 5ක් තියෙනවා කියලා. පංච වසීතාවයන්. මේකෙන් හොර වෙන්නට ඕනේ. අපි කියලා දුන්නා කෙටියෙන් ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කනේ කියලා. ආවජ්ජනයි කියලා කියන්නේ පින්වතුනේ මේ සමාධියට සමවදින්න ඕනේ කියලා හිතින් ආවජනා කරගන්නවා. සමාපජ්ජනය කියලා කියන්නේ පටිභාග නිමිත්තට හිත පිහිටුවාගෙන සමාධියට සමවදිනවා. අදිඨානය කියලා කියන්නේ කාලය හිතා ගන්නවා. පැයක් හෝ දෙකක් හෝ කාලය හිතා ගන්නවා. ඒක තමයි අදිඨානය. සමාධිය මං අසවල් වේලාවක් ගත කරනවා. අදිඨාන. ඊළඟ උත්ථානය කියලා කියන්නේ කාලයෙන් නැගෙන්න පැය නම් අදිඨාන කළේ පැයෙන් සමාධියෙන් අයින් වෙලා සමාධියෙන් අයින් වෙනවා. පැයෙන් කියන්නේ පරියන්කෙන් නැගෙන්නවා නෙමෙයි සමාධියෙන් අයින් වෙන මනස අර සමාධි කරගෙන හිටපු ආරම්මණයෙන් අයින් වෙනවා. උත්ථාන. පච්චවෙක්කනයි කියලා කියන්නේ සමාධි අංග පරීක්ෂා කරනවා. මේ හිටියේ පඨම ධානයේදී කියලා සමාධි අංග පරීක්ෂා කරනවා. එතකොට පින්වතුනේ පඨම ධානයේ අංග 5ක් තියෙනවා කියලා අපි කියවනේ. අන්නේ අංග 5 තමන්ගේ හදවතට දැන් අපේ මේ වායෝ කසනේ හරහා ලබාගත් සමාධි ආලෝකයක් තියෙනවනේ. අන්නේ ආලෝකයේ හදවතට යොමු කරනවා. යොමු කරවල ඉවරලා එතන ආවර්ජනා කරන මේ සමාධි අංග විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. අංග 5 වෙන වෙනම වැටහෙනවා. එහෙමනම් පහම එකටයි මේක තියෙන්නේ. එකටත් වටහා ගන්නවා. විනාඩියක් දෙකකින් මේ කාරණාව තේරුම් කරගන්න. හැබැයි ලොකු වෙලාවක් බලන්න එපයි කියලා ගුරු ස්වාමීන් වහන්සේලා පෙන්වුම් කරනවා. කෙටි වේලාවකින් මේ සමාධිය අපි වටහා ගන්නවා. ඒ විදිහට අංග 5 තේරුම් අරගෙන ඊළඟට නැවත නැවතත් මේ සමාධිය වශී කරගන්නවා. තව දැන් පැයක් පුළුවන් වුණා නම් පැයක් එකමාරක් අඩුම ගානේ පැයවත් නැවත නැවත සමාධි කරනවා. දත් සමාධි වෙනවා, හැටස් සමාධි වෙනවා, අනිත් දස් සමාධි වෙනවා, දවස් කීපයක් සමාධි වෙනවා. ඒ කියන්නේ වශී භාවයටපත් වෙලා මේ තාත්වයට හොඳට සමාධි භාවයටපත් වුණාම පින්වතුනි ඊළඟට තියෙන්නේ අපිට ဒုတိ ය ධානය සඳහා මනස පුහුණු කරවන්නට. ဒုတိ ය ධානයට පුහුණු වීමේදී පළමුවෙන්ම පඨම ධාන සමාධියෙන් නැගී ඕනේ. ටික වේලාවක් සමාධියට යනවා. විනාඩි 5-10ක් හොඳ ගැඹුරු සමාධිය ඉඳලා එන් සමාධියෙන් කියන පරයන්කෙන් නැගිටින්නේ නැහැ. සමාධියෙන් අයින් වෙලා හිතනවා. වෙන දෙයක් හිතනකොට පින්වතුනි සමාධියෙන් අයින් වෙනවා. වෙන දෙයක් හිතනවා මේ පඨම ධාන සමාධිය තුල විතර්ක විචාරයේ තියෙනවා. ဒုတိ ය ධාන සමාධිය තුල විතර්ක විචාර දෙක නැහැ. ඒ නිසා මට විතක්ක විචාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සාන්තව ප්‍රණීතව ဒုတိ ය ධාන සමාධිය ලැබේවායි කියලා ආවර්ජනා කරනවා. එහෙම හිතලා ඒ සමාධියට තියෙන කැමැත්ත හිතලා ඊළඟට ඒ පටිභාග නිමිත්ත තුලම හිත පිහිටුවාගෙන සමාධි කරනවා. අර අපි කියවනේ කලින් අපිට ලැබිච්ච සමාධි ආලෝකයක් තියෙනවනේ. ඒ ආලෝකයේ තුලම වායෝ සංඥාව තියෙනවනේ. ඒ වායෝ සංඥාව තුලම අපි සමාධි කරනවා. විතක්ක ਵਿਚාර දෙක නැතුව සමාධි කරනවා. එහෙනම් Taman දන්නව විතර්කය කියන්නේ කොහොමද? ਵਿਚාරය කියන්නේ කොහොමද කියන මේ දෙක දැනගෙන ඒ දෙක නැතුව සමාධි කරනවා. මේ විදිහට සමාධි කරනකොට පින්වතුනි බොහොම සැහැල්ලුවෙන් සමාධි කරනකොට බොහොම සැහැල්ලුවෙන් ඒ සමාධියට වැටෙනවා. සමාධිය තුල දිගට පවතිනවා. ඉතින් අර විතරකයක් කරන්න අවශ්‍ය නැහැ. දැන් මුල් සමාධියේ විතරකයක් කරන්න ඕනේ. නැවත සමාධියට මතු කරන්න ඕනේ.
නමුත් ဒုတိ ය ධානයේදී නැවත නැවත සමාධිය මතු කරවන්නවත් යොදවන්නවත් ඕනකමක් නැහැ. ඉබේ පවතිනවා. ඒ නිසාම ප්‍රීතිමන්තයි. ඒ වගේම සුඛයෙන් යුක්තයි, ඒකාග්‍රතාවෙන් යුක්තයි. ඒතර අංග තුනයි තියෙන්නේ. බොහෝම ප්‍රීතිමන්තයි. ප්‍රීතිය අතින් ගත්තොත් ඉතාම ඉහළ ප්‍රීතියක් තියෙනවා ဒုတိ ය ධාන සමාධියේදී. විතක්ක ਵਿਚාර දෙකක් නැහැ. ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයි තියෙන්නේ. ඉතින් මේ සමාධි අංග තුනත් එක්ක සමාධිය ඉඳලා අර වගේම කාල වේලාව වශයෙන් අපි පුහුණු කරවා ගන්නවා Tamanට කැමැති කාලයක්, පැයක් දෙකක් තුනක්. ඒ පුහුණු වීමෙන් අනතුරුව අර සමාධි අංග ටික පරීක්ෂා කරලව තේරුම් කරගන්නවා. අර පඨම ධානය වගේම ඊළඟ පංච වශීතාවයන්ගෙන් වශී කරගන්නවා. පඨම ධානයෙන් නැගී ඉඳලා පංච වශීතාවයන් පුහුණු කරනවා. ආවර්ජන ත්‍ෘතිය ධානයට සමවදින්නට ඕනයි කියලා හිතනවා. සමාපජ්ජන ත්‍ෘතිය ධානයට සමවදිනවා. අදිඨානය ඊළඟ සමාධි කාලයක් හිතා ගන්න උත්ථාන. ඒ වගේම මේ සමාධියෙන් අයින් වෙලා පච්චවේක්කන සමාධි අංග පරීක්ෂා කරනවා. මේ විදිහට ඒ පංච වශීතාවයන්ගෙන් හොඳට වශී භාවයට පත් කරලා ඉන්න අනතුරුව පුහුණු වෙනවා තතිය ධාන සමාධියට. තතිය ධාන සමාධියට සමවදිනකොට පළමු ධ්‍යාන සමාධියට චුට්ටි වෙලාවක් යනවා. දෙවෙනි ධ්‍යාන සමාධියට ටික වෙලාවක් යනවා. සමාධිය හොඳ වෙලාවකට ඒ සමාධියෙන් නැගී ඉඳලා හිතනවා මේ ဒုတိ ය ධ්‍යාන සමාධියේ ප්‍රීතිය තියෙනවා. තතිය ධ්‍යාන සමාධියේදී ප්‍රීතිය නැහැ. ඒ නිසා ප්‍රීතිය නැති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන සමාධිය ලැබේවා කියලා ආවර්ජනා කරලා අර ဒုတိ ය ධ්‍යාන සමාධිය වගේම ප්‍රතිභාග නිමිත්තට හිත පිහිටවා ගන්නවා. ප්‍රීතිය නැතුව සමාධියේ ඉන්න අධිෂ්ඨාන පිහිටුවාගෙන හිත පිහිටනවා. ටික වේලාවක් යනකොට සුඛයත් එක්ක ඉන්න පුළුවන්, බොහෝම සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි ප්‍රීතිය නැහැ. නමුත් සුඛය තියෙනවා. සුඛයත් එක්ක දිගට ඉන්න පුළුවන් සමාධියක් ලැබෙනවා. ඒ සමාධියත් අර වගේම තමන් පුරුදු කර ගන්නවා කාල පරිච්ඡේදයක්. පළමුව කාලය පැයක් දෙකක් තුනක් පුරුදු කරලා වශීතාවයන්ගෙන් පුරුදු කර ගන්නවා. පංච වශීතාවයන්ගෙන් තුන්වෙනි ධ්‍යාන සමවදින්න ඕනේ නැහැ කියලා හිතනවා. ආවර්ජනීය සමාපජ්ජනය කියලා කියන සමාධියට සමවදිනවා. අදිඨානය කියලා කියන කාල පරිච්ඡේදයක් අදිඨාන කරගන්නවා. උත්ථානය කියලා කියන්නේ කාලයෙන් නැගී හිටනවා. පච්චවේක්කණය කියලා කියන සමාධි අංග දෙක පරීක්ෂා කරලා බලනවා. සුඛයත් ඒකාග්‍රතාවයත් කියනවා. ඊතරේ සුඛයයි ඒකාග්‍රතාවයයි දෙක හොඳට ප්‍රකට වුණා නම් ඊළඟට හැබැයි අපිට නැවතත් මතක් කරනවා මේ සමාධි අංග පරීක්ෂා කිරීමේදී ලොකු වේලාවක් කරන්න එපා. විනාඩියක් දෙකක් ඇතුළත කරන්නට ඕනේ. ඒ සමාධි අංග දෙක හොඳට ප්‍රකට නම් ඒ සමාධිය අර වගේම කාල වේලාවක් හොඳට පුහුණු කරවලා ඊළඟට හතරවෙනි ධ්‍යාන සමාධියට සමවදින්න පුළුවන්. ඒතර හතරවෙනි ධ්‍යාන සම්මාදිනවා නම් පළමු ධ්‍යාන සමාධියට චුට්ටි වේලාවක් සමවදිනවා. එයින් නැගී හිටනවා. ဒုတိ ය ධ්‍යාන සමාධියට සුළු වේලාවක් සමවදිනවා. එයින් නැගී හිටනවා. තතිය ධ්‍යාන සමාධියට සුළු වේලාවක් සමවදිනවා. එයින් නැගී ඉඳලා තමයි හිතන්නේ හතරවෙනි ධ්‍යාන සමාධියට යන්න ඕනේ කියලා. තුන්වෙනි ධ්‍යාන සමාධියේ සුඛය තියෙනවා. හතරවෙනි ධ්‍යාන සමාධියේ සුඛයත් නැහැ, උපේක්ඛාවයි ඒකාග්‍රතාවයි. ඒ නිසා හතරවෙනි ධ්‍යාන සමාධිය මට ලැබේවායි කියලා හිතනවා. මේ හිතලා ඉවරලා පින්වතුනේ අර සමාධි ආලෝකයේ තුල වායු සංඥාවත් එක්ක හිත පිහිටනකොට අන්න අර උපේක්ඛාවත් එක්ක ඉන්න පුළුවන් සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය උපේක්ඛාව ඒකාග්‍රතාවයි. සමාධි සැපය තියෙනවා. හැම සමාධියකම ඒ සමාධි සුඛය තියෙනවා. උපේක්ඛාවත් එක්ක ඉන්න පුළුවන් බොහෝම ගැඹුරු සමාධියක් ලැබෙනවා. බොහෝම නිශ්චලයි. අපේ ගුරු ස්වාමීන් වහන්සේලා පෙන්වන්න කරනවා ඒ උපේක්ඛාවත් එක්ක ඉන්න චතුර්ථ ධ්‍යාන සමාධියේදී මේ හුස්ම පවා නොදෙනී යනවායි කියලා, හුස්ම පවා නැති වෙලා යනවායි කියලා. අන්න ඒ වගේ ගැඹුරෙන් සමාධියක් ලැබෙනවා. ඒ සමාධිය හොඳට කාල වේලාවක් පුහුණු කරලා අර කලින් කියා දුන්නා වගේම පංච වශීතාවයන්ගෙන් වශී භාවයට පත් කර ගන්නවා. අපි කලින් කියලා දුන්නානේ ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියලා. ඒ වශීතාවයන් වශී භාවයට පත් කරගෙන කාල වේලාවන් වශයෙන් පැය 2-3 සමාධිය හොඳට පුහුණු කරවා ගන්නවා. මේ විදිහට වායෝ කසිනේ හරහා ඒ හතරවෙනි ධ්‍යාන සමාධිය දක්වාම හොඳට පුහුණු වුණා නම් රූපාවචර වශයෙන් ධ්‍යාන ටික හොඳට ප්‍රකටයි. ඊළඟට අපි පුහුණු වෙන්න බලාපොරොත්තු වෙන්නේ අරූප ධ්‍යානවල. රූප නැහැනේ. ඒ නිසා පළමුවෙන්ම අරූප ධ්‍යාන සමාධියට සමාදෙන්න කැමති නම්
රූපාවචර හතරවෙනි ධ්‍යානයට පළමුවෙන් සමාදෙන්නට ඕනේ. වායෝකසනේ හරහා පළමු ධ්‍යානය, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන සමවැදිලා ඒ ටික වේලාවක් හිඳලා ආවර්ජනා කරන්නට ඕනේ. මේ රූප සමාධිය වල නීවරණයන්ට කිට්ටුයි. අරූප සමාධිය වල නීවරණයන්ගෙන් දුරස්තයි. ඒ නිසා මේ අරූප ධ්‍යාන වලින් ආකාසානංචාත සමාධිය ලැබේවායි කියලා පළමුවෙන් ආවර්ජනා කරගන්න. එහෙම ආවර්ජනා කරගෙන අර වායෝ සංඥාව තියෙනවානේ. දැන් Tamanට දැනෙන්නේ වායෝ සංඥාව. මේ වෙලාවේ දැනෙන්නේ වායෝ සංඥාව හැමතැන වායෝ. ඒ විදිහට දැන් හොඳට මනස සමාධිය පුහුණුලාන තියෙන්නේ. ඒ වායෝ සංඥාව අයින් වෙන්නට ඕනේ. අයින් වෙන්න නම් ඒ වායෝ සංඥාව හරහා පින්වතුනි මනස පුරුදු කරනවා ආකාශය අනන්ත බව. ඒ කියන්නේ අවකාශය අපි දන්න අවකාශයේ අහස අනන්ත බව අපි මෙනෙහි කරනවා. ආකාසං අනන්තං අනන්තං ආකාසං ආකාසෝ අනන්තෝ අනන්තෝ ආකාසෝ මේ විදිහට වචනයන්ගෙන් පුහුණු වෙනවා. පළමුවෙන් එකපාරටම සමාධිය වෙන්නේ නැහැ. හැබැයි පුහුණු වෙච්ච යෝගී කෙනෙක් ඉන්න පුළුවන්. සංසාරේ පුහුණු හෝ වේවා වර්තමාන ජීවිතේ පුහුණු හෝ වේවා කෙනෙක් ඉන්න පුළුවන්. එයාට ඉක්මනින් වෙනවා. හැබැයි අනික් අයට පුහුණු කරවන්න ඕනේ. පුහුණු කරවනවා මේ ආකාශයේ අනන්ත බව. පුහුණු වෙවි ඉන්නකොට වන්න අරමුණු වෙන්න පටන් ගන්න අනන්තය දක්වාම අහස පමණයි. ඒ කියන්නේ තමන් මේ ඉන්න තැන ඉඳන් බැලුවත් කොයි පැත්තට බැලුවත් ඉස්සරහට බැලුවත් වටපිටාවට බැලුවත් පිටිපස්සට බැලුවත් හැම තැනටම අනන්තය දක්වාම අහස විතරයි තියෙන්නේ. අවකාශය අනන්ත ආකාශෝ. මේ විදිහට හොඳට මනස අනන්තය දක්වාම අවකාශ අරමුණු වුණා නම් ඒ ධ්‍යාන නෙමෙයි. ඒ පුහුණු වීම. පුහුණු වීමෙන් අනතුරුව පින්වතුනි ධ්‍යාන කරන්න ඕනේ. ධ්‍යාන කරනකොට අර වචනේ භාවිතා වෙන්නේ නැහැ. ඒ ධ්‍යාන කරනකොට අර වචනේ අයින් කරලා ඒ අනන්තය දක්වා මනස පිහිටුවාගෙන හිත සමාධි කරනවා. අදිෂ්ඨාන කරගන්නවා අනන්ත ආකාශ සමාධිය ලැබේවායි කියලා. අදිෂ්ඨාන කරගෙන ඉන්නකොට ඕන්න ගැඹුරට හිත පිහිටුවාගෙන ගිහිල්ලා මනස අනන්තය දක්වාම අරමුණු වෙලා ඉහරා සමාධිය ඉන්නවා. හිත පිට යන්නේ නැහැ. රූපාවචර සමාධියට වඩා ගොඩාක් ගැඹුරින්. මොකද රූප නැති නිසා. මේ ආකාසානංචායතන සමාධියම හොඳට පුහුණුනා නම් ඒ පැයක් දෙකක් තුනක් අර වගේ පුහුණු වෙන්න ආරිනවා. පුහුණු වෙලා ඒ සමාධියත් අර පංච වසීතාවයන්ගෙන් වශී කරගන්නට ඕනේ. අපි කලින් කියවනේ ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවෙක්කන කියලා. ත්‍රාවජනය කියලා කිව්වේ සමාධියට සමාදෙන්න ඕනේ කියන එක. සමාපජ්ජනය කියලා සමාධියට සමාදින එක. අදිඨාන කිව්වේ කාල වේලාවක් හිටන එක. උත්ථානය කියලා කිව්වේ කාලයෙන් සමාධිය නැගෙන්න එක. පච්චවෙක්කනයි කියලා කියන්නේ ඊනතුරුව සමාධි අංග. උපේක්ෂාව ඒකාග්‍රතාව කියන සමාධි අංග පිළිටනවා. මේ සමාධි අංග ප්‍රත්‍යක්ෂා කරන එක. සමාධි අංග ටික දැන් ප්‍රකටයි. සමාධිය බොහොම පැහැදිලි. මේ தත්වෙට මතුනහම ඊළඟට දෙවෙනි ධ්‍යාන සමාධියට අරූපත් දෙවෙනි ධ්‍යාන. ඒ කියන්නේ විඥානංච සමාධිය. විඥානංච සමාධියට සමාදිනකොට පළමුවෙන් මේ ආකාසානංචාර සමාධියෙන් නැගෙන්නට ඕනේ. නැගෙන්නදලා ඒ අනන්ත ආකාශය අරමුණු කරපු විඥානයත් අනන්තයි. මෙහෙම හිතනවා. හැබැයි ඊට කලින් පින්වත්නි හිතන්න ඕනේ මේක සමාධිය වටිනාකම. හැම සමාධියකදීම මුලදී අපි වටිනාකම හිතනවා. හැබැයි පුහුණු වෙච්ච කෙනාට අවශ්‍ය නැහැ. පුහුණු වෙච්ච නැති කෙනාට මුලදී හිතනවා මේ ආකාසානංචාර සමාධියට වඩා විඥානංච සමාධිය සාන්තයි ප්‍රණීතයි. ඒ විඥානංච සමාධියමත් ලැබේවයි කියලා හිතනවා. මෙහෙම හිතලා අර අනන්තය ආකාශය දක්වා අරමුණු කරපු විඥානය අරමුණු කරගන්නවා. ඒ විඥානය අනන්තය දක්වාම පැතිරලා තියෙන විඥානය අනන්තයි. විඥානං අනන්තං අනන්තං විඥානං අනන්තෝ විඥානෝ විඥානෝ අනන්තෝ කැමැති ආකාරයට එමනේ කරන්න පුළුවන්. විඥානය අනන්ත බව. ඉතින් මේ විදිහට පුහුණු වෙනකොට වචනේ භාවිතා වෙනවා. ඒ හොඳට පුහුණු වෙලා ඉන්නකොට විඥානය අරමුණු වෙනවා. අනන්තය දක්වාම විඥානය අරමුණු වෙනවා. ඊන අනතුරු අර වචනේ නවත්තලා සමාධි කරනවා. අර වගේම කලින් වගේම සමාධි කරනවා. ඒ සමාධි කරනවා කියලා කියන්නේ අනන්තය දක්වා මනස පිහිටුවාගෙන හිත ඒ තුල පිහිටනකොට ඒකටම හිත ගිලා බහගෙන ඉන්නවා. මේක තමයි සමාධිය. හිත පිට යන්නේ නැහැ. හැබැයි මනස හොඳ අවදියෙන් ඉන්නේ ගිලා බහගෙන ඉන්නවා. මේකට කියනවා විඥානංච සමාධිය කියලා. මේ සමාධිය හොඳට පුහුණු වුණාන් පස්සේ අර වගේම පංච වශීතාවයන්ගෙන් වශී භාවයට පච්චර ගන්නවා. ඒ වශී භාවයන්ගෙන් හොඳට වශී වුණා නම් ඊළඟට ආකින්චඤ්ඤාත සමාධිය. ඒතර මේ විඥානංච සමාධියෙන් නැගී ඉඳලා එතන ඊට වඩා සාන්තයි ප්‍රණීතයි ආකින්චඤ්ඤාත සමාධිය.
ඒ සමාධිය ලැබේවායි කියලා හිතාගෙන තමන් මනස පුහුණු කරවා ගන්නවා. විඥානයකුත් නැහැ කියලා පුහුණු කරනවා. කිසිවක් නැහැ කියලා නත්ති කිංචි කිසිවක් නැහැ නත්ති කිංචි කියලා මනස පුහුණු කරනවා. ඒ හැම වෙලෙම ඉස්සරහා සමාධියට සමාදිනකොට පිටිපස්ස සමාධිය නැගින්නට ඕනේ. ඒ කියන්නේ දැන් විඥානික සමාධිය නැගිනලා තමයි මේ වැඩේ අපි කරන්නේ. ඒ නැගිනලා අපි කිසිවක් නැහැ කියලා මෙනෙහි කර ඉන්නකොට හොඳට ප්‍රකට වෙලා එනවා මේ අනන්තය දක්වාම කිසිවක් නැහැ. අන්නේ தත්ත්වය හොඳට මතුවනම් පස්සේ ඊළඟට අර වචනේ නවත්තලා සමාධි කරනවා. අර අවිඥානංචාත සමාධිය වගේම සමාධි කරනවා. ඒ සමාධිය ගැඹුරට පුහුණුනම් පස්සේ අර කලින් වගේම පංච වශීතාවයන්ගෙන් වශී භාවයට පච්චරලා ඊළඟට අපිට තියෙන අන්තිම සමාධිය නේව සංඥානා සංඥා සමාධියට සමාදින්න ආකින්චඤ්ඤාත සමාධියෙන් නැගීටින්නට ඕනේ. එහෙම නැගී ඉඳලා එතනවා දැන් මීට වඩා සාන්තයි ප්‍රණීතයි නේව සංඥානා සංඥාත සමාධිය. ඒ සමාධියමත් ලැබේවායි කියලා හිතාගෙන අර ආකින්චඤ්ඤාත සමාධියේ අරමුණු වෙච්ච විඥානය අරමුණු කරගන්නවා. අනන්තය දක්වාම ගිය ඒ විඥානය කිසිවක් නැහැ කියලා අරමුණු කරපු විඥානය සාන්තයි ප්‍රණීතයි කියලා. ඒතං සන්තං ඒතං පණීතං සන්තමේතං පණීතමේතං මේ විදිහට වචනයක් භාවිතා කරමින් පුහුණු කරනවා ඒ විඥානය. මේ පුහුණු කර ඉන්නකොට බොහෝම යමක් ඇත්තේත් නැති බොහෝම ගැඹුරු සමාධියක් මතුවෙනවා. ඒ සමාධියේ මතුවෙනවන් පස්සේ අර වචනේ මෙනෙහි කරන එක නවත්තලා සමාධියට පිටවා ගන්නවා. ඒ සමාධිය අර වගේම වශී භාවයන්ගෙන් වශී භාවයට පච්චර ගන්නවා. පංච වශී වලින් වශී භාවයට පච්චර ගන්නවා. මෙන්න මේ සමාධිය 8ක් උපදවා ගන්න පුළුවන් වායෝක්කසනේ හරහා. මේ සමාධිය 8ට කියනවා අට්ඨ සමාපatti කියලා. පඨම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය වශයෙන් රූපාවචර වශයෙන්, අරූපාවචර වශයෙන් ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන මේ සමාධි 8ක් උපදවා ගන්න පුළුවන්. මේ වායෝක්කසනේ පුහුණු කරවලා මේ වහනකොට අපිට බයක් හිතෙන්න පුළුවන්. අනේ අපිට කරන්න පුළුවන් වේද කියලා. නෑ පින්වතුනි, කළොත් කරන්න පුළුවන්. හැබැයි ඕන එකම හදා ගන්නට ඕනේ. ඡන්දේ හදා ගන්නට ඕනේ. මං කරන්න ඕනේ කියලා තමන්ගේ කාලයෙන් වෙලාවක් වෙන් කර ගන්නට ඕනේ. මේ භාවනාවන් දිනු කරගන්න තමන් කාලයක් වෙන් කර ගන්නට ඕනේ. දැන් අපිට ගෙදර දොරේ වැඩ හෝ වේවා, ඒ වගේම රාජකාරී වැඩ හෝ වේවා තියෙනවා තමයි. නමුත් මේකටත් අපි මුල් තැනක් දෙන්නට ඕනේ. මුල් ඡන්දයක් දෙන්නට ඕනේ. පින්වතුනි, අපි මේ ගෙවල් දොරවල් වල වැඩ කළයි කියලා, රාජකාරී කටයුතු කළයි කියලා ඔබ පරලෝට ගෙනියන්න බෑ. ඒවා ලෞකික අපි ජීවත් වෙන්න පමණයි. මේ වගේ භාවනාවක් පුහුණු කරලා අපි අත්දැකීමක් හදාගත්තා නම් පින්වතුනි, මේ භාවනාව හරහා අපිට තව විපස්සනා භාවනා කරලා නිවන් දකින්නත් පුළුවන්කමක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ භාවනා ශක්තිය ඊළඟ ජීවිතවලට ගෙනියන්න. ඊළඟ ජීවිතවල තා පහසු වෙනවා භාවනා කරන්න. දැන් මේ පින්වතුන් අහලා තියෙනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ජීවිත වහලා හිටියේ භද්‍රා කාපිලානි රහත් මෙහෙණින් වහන්සේ. මේ දෙදෙනාම බ්‍රහ්ම ලෝකේ නම් ආවේ. අතීතේ භාවනා කරලා තිබුණා. ඒ භාවනා කරලා තිබුණු ශක්තිය ඒ දෙන්නාටම තිබුණා. ඒ නිසා මේ කට්ටිය බ්‍රහ්ම ලෝකවලට ගියා. බ්‍රහ්ම ලෝකවල ඉඳලා නැවත මනුලවට ඇවිල්ලා මනුලවදීත් ඒ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරලා තේරුම් ගියා. අපේ දෙන්නා මහාන වෙන්නට ඕනේ කියලා තරුණම කාලේ 87 කෝටියක් ධනස්කන්ධය තිබුණා. මේ සියල්ලක් අත්තර දාලා බුදු ශාසනය පැවිදි ලබාගත් ඉතා ඉක්මනින් ඉතා කෙටි කාලයකින් දෙන්නටම පුළුවන්කම ලැබුණ අරිහත්ත්වය ලබන්න. ඒ අර අපේ පුහුණු කරපු භාවනාව පින්වතුනි පිටිපස්සෙන් ගමන් කරනවා. ඒ වගේ අපි යම් කෙනෙක් මේ තමන්ගේ ජීවිතේ වැඩි කැමැත්තකින් වැඩි ඕනෑකමකින් මේ භාවනා ක්‍රම පුහුණු වෙලා තිබුණොත් මේ ජීවිතේම ප්‍රයෝජන ලැබෙනවා. මේ ජීවිතේ ගැඹුරු ධම්ම අවබෝධයක් නොලැබුණත් සංසාරයේදී තා පහසු වෙනවා ධම්ම අවබෝධයක් ලබා ගන්නට. මේ වාගේ අය අපිට බොහෝම හම්බ වෙනවා ජන සමාජයේ. සමහර අය අපිට හම්බ වෙනවා ඉතා ඉක්මනින් සමාධි උපදවා ගන්න. ඉතා ඉක්මනින් ඉතා කෙටි කාලයකින් දින කීපයකින් සමාධි උපදවා ගන්න. මොකද මේ සංසාරයේ මේ වගේ භාවනා කරලා පුහුණුවක් තිබුණා. වර්තමාන ජීවිතයේදී මේ භාවනා අධ්‍යක්ෂින් ඉතා පහසු වෙනවා. ඉතා ඉක්මනින් සමාධි උපදවා ගන්න පුළුවන් වෙනවා. ඉතා ඉක්මනින් විපස්සනාවත් පුහුණු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ නිසා පින්වතුනි අපේ ජීවිතයෙන් මේ කාලය ගෙවිලා යනවා.
මේ කාලය ගෙවලා යන කාලය තුල අපිට ප්‍රයෝජනවත් දෙයක් අපි රැස් කර ගන්නට ඕනේ. ඒ ප්‍රයෝජනවත් දේ තමයි මේ භාවනාව පුහුණු කරවා ගැනීම. අපි කවුරුත් අධිෂ්ඨාන පිහිටවා ගැනීම සුළු හෝ අත්දැකීමක් ලබන්නට අපි මේ භාවනාව පුහුණු කරවා ගන්නට ඕනයි කියලා කවුරුත් අධිෂ්ඨාන පිහිටවා ගැනීම. හොඳයි පින්වතුනි, එමනම් මේ ප්‍රශ්න කීපයක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, භාවනාවෙන් අතීත භව සම්මාසනය කළොත් අතීත භව පිළිබඳව සැකය ප්‍රත්‍යක්ෂයෙන් දුර වෙනවා නේද? එලෙසම භාවනාවෙන් අනාගත භව පිළිබඳව දුටුවහොත් අනාගත භව පිළිබඳව සැකයද ප්‍රත්‍යක්ෂ වශයෙන් දුර වෙනවා නේද? එසේම අපි එක සෝතාපට්ටි අංගයක් සම්පූර්ණ කළා වෙනවා නේද? එසේම නම් අප වෙත කරුණාවෙන් ඒ භාවනාවෙන් කරන ආකාරය පැහැදිලි කර දෙන ශේක්වා. ඔපින්වත්නේ දැන් අපේ මනස දැන් මේ විපස්සනාව හරහා කරන්නේ පුළුල් කරන එක. ඒත් මනසේ මේ අපේ සාමාන්‍ය ජීවිතයේදී පින්වත්නේ මනස පටුව තමයි ජීවත් වෙන්නේ. දැන් බලන්න අපිට ප්‍රශ්නයක් ආපුවම පටුවෙන් තමයි අපි හිතන්නේ. කවුරුහරි ගහන්න ආවොත් අපි හිතන්නේ ගහන්නයි තමයි බලන්නේ. අර බයින්න ආවොත් බයින්නේ තමයි බලන්නේ. මේ වගේ අපේ මනසට මේක පුළුල් ගතියක් නැහැ. මේකට කියනවා ඒ පටු සංඥාව. මෙන්න මේ පටු සංඥාව පුළුල් කරවා ගැනීම තමයි විපස්සනා භාවනාවකින් කරන්නේ. සමාධියකනොත් කරනවා ඒක. සමාධියකනොත් මනස හොඳට පුළුල් භාවයක් හදලා දෙනවා. මනස ගොඩක් පළල්ලු දකින්න පුළුවන් ගතියක්. දැන් බලන්න දැන් අපිට කෙනෙක් ගහන්න ආවා. අපි ගහන්න ආපුවාම සාමාන්‍යයෙන් අපේ ස්වභාවයක් තමයි අපිත් ගහන්න යනවා. ඒත් අපි මේක දෙතුන් පැත්තට බලනවා. ඉතින් මෙයා ගහන්න ආපුවාම මට ගහන්නත් පුළුවන්. ගහන්න මට බැරි කමක් නෑ, මට ශක්තිය තියෙනවා. නමුත් මේක මටත් හානි කරක්, එයාටත් හානි කරක්. මං එහෙම නැත්නම් මෙයාට උදව්වක් උපකාරයක් කළොත්, එහෙම නැත්නම් මේ දෙක මං ඉවසලා හිටියොත්, මේ එක එක පැත්තට බලනකොට පින්වතුනි අපිට හරි උත්තරය ලැබෙනවා. මේ වෙලාවට අනුව කරන්න ඕන දේ ලැබෙනවා. අන්න ඒ වගේ මනස පළල් කරවා ගැනීම තමයි, නුවණ පළල් කරවා ගැනීම තමයි, නුවණ ව්‍යාප්ත කර ගැනීම තමයි අපි මේ විපස්සනා භාවනාවකින් කරන්නේ. ඒ ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට මාර්ගඵල ලැබෙන්නේ. ඒත් මේ කාරණේදී අපේ අර මනස පළල් වීමට උදව් වෙනවා අපේ ජීවිතය ටිකක් විහිදලා බලන එක. ජීවිතය දැන් බලන්න, ජීවිතය මම වශයෙන් මේ එකක් වශයෙන් ගන්නකොට දකින දැක්මට වඩා ශරීරයේ කොටස් ගොඩාක් තියෙනවා, 32ක් තියෙනවා කියලා වශයෙන් දකිනකොට ටිකක් පළල්නේ. ඒ වගේ රූප විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා දකිනකොට ඊටත් වඩා මනස අවබෝධයිනේ, පළල්නේ. ඒ වගේම ඊළඟට මේකේ නාමත් ගොඩක් තියෙනවා කියලා අරමුණු කරනකොට, ඉතින් මේ නාම රූපයන්ගේ සංයෝගයක් තියෙනවා කියලා අරමුණු වෙනකොට, ඒ වගේම මේ වගේ හේතුඵල ධර්මතා ගොඩකින් නිර්මාණය වෙලා තිනවා කියලා අරමුණු වෙනකොට, මෙන්න මේ ආකාරයට මනස එන්නේ ඒ ධර්මතාවනුත් එක්ක මනසේ දැක්ම පුළුල් වෙනවා, පළල් වෙනවා. ඒ පළල් වෙන ගතිය පින්වත්නි ළඟට අපේ ජීවිතයක් මුළුල්ල ගන්නවා. ජීවිතයක් මුළුල්ල. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඔහොම අවශ්‍ය නැහැනේ භාවනා කරන්නයි කියලා. ඉතින් එක එක්කිනාට එහෙම හිතවුවට වරදක් නැහැ තම තමන්ගේ දෘෂ්ටි කෝණය අනුව. නමුත් සැබෑ බුද්ධිය මෙහෙवला බලන්න මේක වෙන સિદ્ધාන්තය කෙනෙක් කියන්න පුළුවන් ඔව් ඕන්නේ මේ වර්තමානයේ මෙනෙහි කළාම ඇති. ඉතින් ඒ කෙනෙක් කියන්න පුළුවන් එක එක්කෙනාගේ දර්ශනයන් අනුව. නමුත් පින්වත්නි වර්තමානයේ මෙනෙහි කළත් ඇති හොඳ ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනාට අන් අයට මොනවන පළල් වීමක් වෙන්නේ නැහැ. පළල් වීමක් වෙන නම් ජීවිතයේ මුළුල්ලක් බලන්නට ඕනේ. ජීවිතය බලන්න අපේ ජීවිතයක් ආරම්භ වුණානේ. ඒත් මේ ආරම්භේ නම් අපි අවසානයේ දක්වා බලන්න පුළුවන් නම් කොච්චර අපිට මනස පළල් වෙනවා කියලා බලන්න. නැත්තම් අපිට පේන්නේ අපිට ඒ අවස්ථාව විතරයි. දැන් මට කුඩා කාලේ හිතෙන්නේ මම කුඩා කෙනෙක්. තරුණ කාලේ හිතෙන්නේ මම තරුණ කෙනෙක්. ඊළඟ දැන් අපේ දැන් මේ ඉන්න වයස යනවා හිතනවා මම දැන් මැදි වයස කෙනෙක්. එහෙම නැත්නම් වයෝවෘද්ධ කෙනෙක්. මේ තමන්ගේ ඒ ස්වභාවය විතරයි තමන්ට අරමුණු වෙන්නේ. නමුත් තමන්ට මේ ස්වභාවය ඔක්කොම තියෙනවා කියලා අරමුණු වෙන්නේ නැහැ. අන්නේ ඔක්කොම තියෙනවා කියලා අරමුණු කරන්න නම් අපි මනස ව්‍යාප්ත කරන්නට ඕනේ. කුඩා කාලේ ප්‍රසන්න දෙලප්පු එක, ඊළඟට උප්පත්ති ලැබ්පු එක, ඊළඟට උප්පත්ති ලැබලා ක්‍රමක්‍රමයෙන් වැඩිච්ච එක, ඊළඟට ක්‍රමක්‍රමයෙන් වැඩිලා ටිකක් ටිකෙන් ටික තරුණ වේටපත් වෙච්ච එක, ඊළඟට ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා මැදි වයසට ආපු එක, මේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා වයෝවෘද්ධ භාවයටපත් වෙච්ච එක, ඒ වයෝවෘද්ධ භාවය ගෙවිලා ගිහිල්ලා ජීවිතය අවසන් වෙන එක.
මේ ජීවිතයේ මුලුල්ලක් දකින්න පුළුවන් ගතියක්. ඒ මුලුල්ල හරහා එයා දාලා තියෙන ධර්මතා ටික. ජීවිතයේ මුලුල්ල හරහා ඉතර රූප ගොඩක්, නාම ගොඩක්, ධර්මතා ගොඩක්, හේතුඵල ධර්මතා ගොඩක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රතිසන්දෙන් නම් ශ්‍රුතිය දක්වාම සිද්ධ වෙන්නේ. මෙන්න මේ ක්‍රියාදාම ටික හොඳට දැක් ගන්න පුළුවන් වෙනකොට සාමාන්‍ය කෙනාට වඩා වෙනස් කෙනෙක් මෙයා. ඒ කියන්නේ ඊට වඩා ගොඩාක් නුවණින් ගැඹුරෙන් දකින්න පුළුවන් කෙනෙක්. මේකට කියන විපස්සනා නුවණ කියලා, විපස්සනා ඥාන කියලා, විපස්සනා දැක්ම කියලා. අන්නේ දැක්ම හරහා පින්වතුනිතර ජීවිතයක ආරම්භයෙන් නම් අවසාන දක්වා හොඳට දකින්න පුළුවන් ගතිය ආවනම් මනස පළල්. ඒ පළල් බව වැදගත්. හැබැයි ඒ පළල් බවත් නිවන් දකින්න සමහරලාට මදි. කෙනෙකුට නම් ඇති වෙන්න පුළුවන් හොඳට පාරමී පිරීලා හොඳට නුවණ වැඩිලා තියෙන කෙනෙකුට. නමුත් සාමාන්‍ය කෙනෙකුට මේ පළල් බවත් මදි. ඒ කෙනෙක් එහෙමනම් කොහොමද කියන්නේ? මේ වර්තමාන විතරක් බලපුවාම ඇති කෙනෙක් කොහොමද කියන්නේ? එහෙමනම් මුළු ජීවිතයක්ම ආරම්භයෙන් අවසානයේ දැකලත් ඒත් මදි කියනවා නම් එහෙමනම් චුට්ටි කාරණාවක් බලලා මදි පින්වතුනි. මොකද චුට්ටි කාරණයකදී අපේ මනස පළල් ගතිය මදි, අවබෝධය මදි, විපස්සනා ඥාන ප්‍රබල නැහැ. විපස්සනා ඥානයම් ප්‍රබල භාවයට පච්චර ගන්න නම් අර ජීවිත මුළුල්ලම අපිට අවබෝධය අවශ්‍යයි. ආරම්භයෙන් අවසාන දක්වා ඒ තනි එකක් ගත්තත් ඒ ජීවිත අවබෝධයෙන් මදි. අපි මේ ජීවිතේ පමණකට වැටහෙමින් එහෙමනම් අන්න ඒ නිසා තමයි අපි පෙර භවයන් පිළිබඳව දැක ගන්න ඕනේ. අනාගත භවයන් පිළිබඳව දැක ගන්නට ඕනේ. එහෙම දැකලා එනකොට තවත් මනස හොඳට පළල්ලා එනවා. පෙර භවයන්ගෙන් අතීත සංසාරයේ ජීවිතයක් හටගත්තා. ඒ ජීවිතය ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමටපත් වුණා හේතුඵල ධර්මතාවත් එක්ක. ඒ ජීවිතයේදී යම් කාරණා කාලයක් පවතිලා ජීවිතය අවසන් වුණා. මෙම අවසන් වෙච්ච ජීවිතය හා සම්බන්ධ වෙලා තව ජීවිතයකට සම්බන්ධ වුණා. ඒ ජීවිතයත් අර විදිහටම නාම රූප පැවැත්ම පැවතුණා. ඒ විදිහටම නාම රූප පැවතිලා අවසන් වෙලා ගියා. ඊළඟ තව ජීවිතයක් අපි සම්බන්ධ වෙනවා. ඒ ජීවිතයත් ওই ආකාරයෙන් මෙන්න මේ විදිහට පෙර භවයන්ගෙන් භවයක් ගානේ අපි මේ වෙන සිද්ධාන්ත ටික වැටුණා. එහෙනම් මනස හොඳට පළල්. වර්තමාන ජීවිතයත් වැටුණා, පෙර භවයන් ගැනත් වැටුණා. ඊළඟට අපි අනාගතයට බලනවා. මේ ජීවිතේ මාර්ගඵල ලැබෙනවාද කියලා බලනවා, නැත්නම් අනාගතයට බලනවා. අනාගත ජීවිතවලත් මේ සිද්ධාන්තයමයි. මේ විදිහට බල ඉන්නකොට පින්වතුනි මනස අර අපේ වර්තමාන ලෝකේ අපි හිර වෙලා හිටියේ. ඒ හිර වෙලා හිටපු තැනින් එළියට ගිහිල්ලා විශ්වයට මනස එක්කහුව වෙලා පෙර භවයන්ගෙන්, වර්තමානයන්ගෙන්, අනාගතයන්ගෙන් මේ හැම තැනකම වෙන සිද්ධාන්ත ටික උදේට දැක් ගන්න පුළුවන් පුළුල් නුවණක්, පුළුල් මනසක් නිර්මාණය වෙනවා. ඒකටයි මේ පෙර භවයන් දැකීම අවශ්‍ය වෙන්නේ. ඒක උදාහරණයක් වශයෙන් තේරුම් ගන්න අපේ මහා බෝසතාණන් වහන්සේ අන්තිම මොහොතේදී අන්තිම දවසේදී බුද්ධත්වයේ ලැබෙන සම්බුද්ධත්වයේ ලැබෙන අන්තිම දවස ගැන ආයෝජනා කරලා බලන්න. පළමුවෙන්ම අවස්ථාවේදී මේ මාර පරාජය සිද්ධ කරලා අවසන් වෙලා ආනාපාන සති භාවනාව වඩලා ඊළඟට අට සමාපatti සියල්ලක් මතු කරවාගෙන අවස්ථාවේදී පෙර භවයන් දකින්න පුළුවන් නුවණ මතු වුණා. භවයන් එකින් එක මේ ඉපදෙනවා, ඒ වගේම වෙනස් වෙවි ගත වෙලා යනවා. තව ජීවිතයක් හට ගන්නවා. ඒකත් වෙනස් වෙලා නැති වෙලා යනවා. මේ භවයන්ගෙන් එකින් එක දිගින් දිගටම දන්වැල් පුරොක් වෙලක් වගේ දැක් ගන්න පුළුවන්කමක් ලැබුණා. හොඳට නුවණ පළල් වුණා. එයා රාත්‍රියේ මැදියම් යාමේ කොහොමද උනේ? දිවස් නුවණ පහළ වුණා. දිවස් නුවණෙන් මොකද්ද සිද්ධ වුනේ? දිවස් නුවණෙන් සිද්ධ වුනේ මේ ලෝකයට මනස විහිදලා බැලුවා. ලෝකෙට විහිදලා බැලුවා සත්‍ය උප්පත්තිය ලබන ආකාරය, ඊළඟට කුසල අකුසල විපාක ලබන ආකාරය. උප්පත්තිය ලබනවා කුසල අකුසල විපාක අනුව, ඊළඟට ජීවිතයක් ගත කරනවා කුසල අකුසල විපාක රැස් කර ගන්නවා. ඊළඟට හොඳ දේවල් කරලා ස්වර්ගස්ත වෙනවා, නරක දේවල් කරලා අපාගාමී වෙනවා. මේ විදිහට මේ ජීවිතයන්ගෙන් ස්වභාවය බාහිර ලෝකයට විශ්වයට විවෘත කරලා දැක ගන්න පුළුවන් ගතිය ලැබිලා ඉන්න අතරතුර තමයි අර පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මතා සම්මාසනයට වැටිලා හොඳට මනස පළල් වුණා. මුළු විශ්වයම හේතුඵල ධර්මතාවයන්ගෙන් නිර්මාණය වෙච්ච දේවල් ගොඩක්, තමන්ගේ අභ්‍යන්තර වෝද බාහිර වෝද මේ ජීවිතය වෝද, ඒ වගේම පෙර භවයන් වෝද වර්තමාන භවයන් වෝද අනාගත දේවල් වෝද මේ සියල්ලන්ම හේතුඵල ධර්මතාවයන්ගෙන් නිර්මාණය වෙච්ච ගොඩක්.
මේවා පිළිබඳව හොඳ මනස පළල් වීමක් වුණා. ඒ මනසටයි අර නිවන අරමුණු උනේ. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් වචන අහනකොට අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ නැත්තම් මහා බෝසතාණන් වහන්සේ ওই හවස් යාමේ බෝධි මණ්ඩලයට ගිහිල්ලා නිකම් මේ ඉබේ මේවා පහළ වුණායි කියලා නෑ. පින්වතුනි මේවා අර සාරාසයි කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන මනස පුලුල් කරලා මනස පළල් කරලා මනස නුවණ දියුණු කරලා ගෙනාපු ශක්තිය තමයි ඒ බෝධි මණ්ඩලයේදී තවත් ප්‍රබල භාවයට පත් වෙලා ඒ මනසේ කෙරවල තමයි නිවන් අවබෝධ වෙන්නේ. ඒතර කෙනෙක් හිතන් ඉන්නේ මේ නිවන් අවබෝධ කරගන්නවයි කියන එක පින්වතුනි ඔය වාඩිලා ටිකක් වාඩිලා ඉන්නකොට උන් ආහසට ගියා වගේ ඔම නිවනක් ලැබෙනවා. එහෙම එකක් නෙමෙයි. නිවන් අවබෝධ කියන්නේ නුවණ පළල් කරලා එහි ප්‍රතිඵලයක් තමයි නිවන කියලා කියන්නේ. නුවණ ව්‍යාප්ත කරන්නට ඕනේ. තමන්ගේ අභ්‍යන්තර ඒ වගේම බාහිර දේවල් ඒ වගේම ලෝකයේ දේවල් මේ සියල්ලක්ම ත්‍රිලක්ෂණයට හරවලා දක්වන්න පුළුවන්. අතීත වර්තමාන අනාගත තුන් කාලයේම සියල්ලක්ම ත්‍රිලක්ෂණයට හරවලා දක්වන්න පුළුවන්. පළල් නුවණක් මනසක් අවශ්‍යයි. ඒ මනසටයි නිවන අරමුණු වෙන්නේ. එහෙම නැතුව අපි සුළුවෙන් මේ භවනා කරලා නිවන අරමුණු කළාට ඒක ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ පින්වතුන් තේරුම් කරගන්න මේ පෙර භවයන් දැකීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අනාගත භවයන් දැකීමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ හරහා අපේ පාරමී තව තවත් ශක්තිමන්ත වෙනවා කියන්නේ නුවණ පළල් වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා අපේ මාර්ග අංග පරිපූර්ණ කරගන්න උපකාරයක් වෙනවා. ඒ නිසා මේ පෙර භවයන් දැකීම ප්‍රයෝජනවත් වෙන නිසා තමයි අපේ ආචාර්ය වහන්සේලා මේ වගේ වටිනාකම අපිට පෙන්වන්න කරලා දෙන. තමන් අත්හදා බලන්න. තමන් අත්හදා බලන්න මනස පළල් වෙනවද නැද්ද කියලා බලන්න. වර්තමානයේ ටිකක් විපස්සනා කරලා බලන්න. මුළු ජීවිතයක් මුලින් නම් අග දක්වා විපස්සනා කරලා බලන්න මනස කොච්චර පළල් වෙනවද කියලා බලන්න. පෙර භවයන් අනාගත භවයන් ආවෝජනා කරලා බලන්න. මනස ගොඩාක් පළල් වීමක් Tamanටම දක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හරහා නිවනට සමීප වෙන්න ඉතා පහසුවක් වෙනවා. මේ භවනා වැඩිම හරහා ඒ හරහා මාර්ගාංග ප්‍රකට කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර මේ පින්වතුන් අහනවා දැන් මාර්ගාංග පරිපූර්ණ වීම ගැන. ඉතින් මාර්ගාංග පරිපූර්ණ වීමේදී පින්වතුනි අපිට මේ මාර්ගයේ ගමනක්නේ. මාර්ගය කියන්නේ අපිට පමනොන ගමනක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙනම් කොළඹට යනවා නම් ඒක මාර්ගයක්. ඒ වගේ මේ මාර්ගයට පස්සෙන් අපිට තියෙන්නේ කරුණු 8ක්, අංග 8ක්. ඒක කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන මේ මාර්ග අංග ටික පරිපූර්ණ වෙන්න නම් මේ ගමන යන්නට ඕන. අපි ඉස්සරහට යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන ආකාරයට ඉස්සරහට ගමන් කරන්නට ඕන. ඒතර සීලය වැඩෙන්නට ඕන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. යහපත් වචන වැඩි වැඩියෙන් කතා කරන්නට ඕන. අයහපත් වචන කතා කරන කඩු කරන්නට ඕන. සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත පුළුවන් තරම් කරන්නට ඕන. යහපත් කර්මාන්ත කරන එක අඩු කරන්නට ඕන. තමන් අයහපත් කර්මාන්ත ලෙදලා ඉන්නවා නම් ටිකෙන් ටික ඒවාගෙන් මිදෙන්න ක්‍රමය හදා ගන්න එකපාරට බැරි නම්. සම්මා ආජීවය කියලා කියන්නේ නිවැරදි ජීව පැවැත්මක්. තමන් යහතෙන් එහෙම නැත්නම් වෙහෙස මහන්සිලා හරි හම්බ කරගත්තු ක්‍රමයකට ජීවත් වෙනවා. ඒ වගේම වැරදි ක්‍රම වලින් ජීවත් වීම අයින් කරගන්නවා. ටිකෙන් ටික තමන් වැරදි ක්‍රම තිබ්බනම් ටිකෙන් ටික අඩු කරගන්න නිවැරදි ජීවිත පැවැත්මක් හදා ගන්නවා. මෙන්න මේකට කියනවා සීලය කියලා. හොඳ ජීවිතයක් හදා ගන්නවා. මේ සමහරව වැරදි දේවල් තියෙන්න පුළුවන්. ඒවා ටිකෙන් ටික පින්වතුනි අපි හිතලා හදා ගන්න ඕන නැත්නම් අද දවසේ අපේ මේ වැරදි ජීවිතය සංසාරයේ ගොඩාක් කල් දුක් පීඩා ලබන්න වෙනවා. ඒ නිසා වර්තමානයේ මේ අවුරුදු 7-8ක් අපි සැපසේ හිටියට සමහරට කල්ප ගාණක් දුක් පීඩා ලබන්න වෙනවා. ඒ නිසා අපි ඒ සීල අංග ටික පිරෙන්නට ඕන. ඊළඟ සමාධි අංගය වල දේශින්වතුනේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අංග තුන වැඩෙන්නට ඕන. නිවැරදි උත්සාහය, ඒ වගේම නිවැරදි සිහිය වැඩි වීම, නිවැරදි සමාධි වැඩි වීම වුණ වෙන්නට ඕනේ. අංග තුනත් අපේ අංග වශයෙන් වැඩෙන්නට ඕනේ. ඊළඟ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප වශයෙන් විපස්සනාව හරහා වැඩෙන්නට ඕනේ. නිවැරදි දැක්ම, නිවැරදි සිතුවිල්ල පුරුදු කරන්නට ඕනේ. සම්මා සංකප්ප කියලා කියව නිවැරදි සිතුවිල්ල පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම නිවැරදි දැක්ම කියලා කියන්නේ අපි මෙන්න මේ විදිහට ලෝකය හරි ආකාරයෙන් දැක ගන්න මනස පුරුදු වෙන්නට ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මෙන්න මේ ආකාරයෙන් බුදුදහම තේරුම් අරගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරයට අපි පුහුණු කරවා ගන්නට ඕනේ. ඒ හරහා අපිට පුළුවන්කම තියෙනවා මේ ධහමෙන් හොඳ ප්‍රයෝජන ගන්නට. ඒතර පින්වතුනි මේ ධහමෙන් ප්‍රයෝජන ගැනීමේදී කුසල් ධහම් වැඩිීමේදී අපි කල්පනාකාරී වෙන්නට ඕනේ. වර්තමානයේ එක විදිහේ
මේ ධර්මයේ විකෘති කරන ඒ වගේම එක එක විදිහේ ධර්මය පිළිබඳව වැරදි තේරුම් ලබා දෙන මේ ක්‍රම තියෙන ඒවා අපි අනුගමනය කරන්න ඕනේ නැහැ. පුළුවන් තරම් දහම් ගරුත්වය තියාගන්නට ඕනේ. බුද්ධ ගරුත්වය, ධම්ම ගරුත්වය, සංඝ ගරුත්වය. එහෙම තියාගෙන ඉන්න කෙනාට ක්‍රමයෙන් මාර්ගය පෑදෙනවා. නිවැරදි මාර්ගය පෑදෙනවා. නිවැරදි මාර්ගය ඔස්සේ ඒ කෙනාගේ ජීවිතය සාර්ථක භාවයට පත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් පසු කාලේ දුක් විඳින්න වෙනවා. සමහරු ධර්මයේ තමන් දන්නවා වගේ පෙන්වන්න කරනවා, වැරදියට පෙන්වන්න කරනවා, වැරදි ආකාරයෙන් විග්‍රහ කරනවා. ඒක ඉතාම භයානකයි පින්වතුනේ. ඒ වැරදි ආකාරයෙන් තමන් වැරදි ධර්මයක් හෝ වැරදි මාර්ගඵල හෝ වැරදි දේවල් හෝ පෙන්වන්න කරනවා නම් ඉතාම භයානකයි. අපාගාමි වෙන්න වෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. අපි උදාහරණයක් ගන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ. බුදුරජාණන් වහන්සේ කාලයේදී මේ තරුණ ළමයි කණ්ඩායමක් මාළු අල්ලන්න ගිය වෙලාවේ ලස්සන මාළුවෙක් හම්බුනේ. තාම ලස්සන මාළුවෙක් සත්තරම් පාටයි. මේ මාළුව අරගෙන මරන්න නැතුව අරන් ආවා දෙමාපියෝ ගාවට. දෙමාපියෝ අරන් ගියා මේ මාළුව රජුගේ ගාවට. රජුරෝ මේ මාළුවාගේ ලස්සන දැකලා කෙලින්ම අරන් ගියා බුදුරජාණන් වහන්සේ ගාවට කරුණ දැනගන්නට. බුදුරජාණන් වහන්සේ මේ මාළුවා දිහා බලලා මාළුවාට කතා කළා. ඉතින් මේ මාළුවාගෙන් අහනවා මාළුවාගේ නම කතා කරනවා කපිල. ඉතින් කතා කරලා අහනවා කපිල කොහෙන්ද ආවේ? පෙන්වන්න කරන මං අපායේ නම් ආවේ. දැන් මෙහෙන් පස්සේ කොහෙටද යන්නේ? මම යන්නේ අපායට. කියලා ඉවරලා ඉතින් තමන් කරුණු කියලා ඉවර වෙලා ඊළඟට මේ මාළුවාට සංවේගයේ පහළ වුණා. මේ වාජනයේ ගැත්තේ ඔළුව ගහගෙන කල්රය කළා. ඉතින් මේ මාළුවා ඉහළට ඇවිල්ලා කට අරිනකොට පලාතම ගඳයි. හැබැයි ශරීරය වර්ණවන්තයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරනවා මොකද්ද කාරණේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ මාළුවා භික්ෂුන් වහන්සේ නමක්. මේ භික්ෂුන් වහන්සේ සිල්වන්තව වාසය කළා. හැබැයි ධර්මයේ විකෘති කළා. ධර්මයේ විකෘති කරපු එකේ විපාක වාර වශයෙන් අර සිල්වන්ත භාවය නිසා මේ මාළුවා ලස්සන කෙනෙක් වුණා. ධර්ම විකෘති කරපු නිසා අවීචි මහා නරක උප්පත්තිය ලැබුවා. අපාය උප්පත්තිය ලැබුවා පමණක් නෙමේ පින්වතුනේ ඊළඟට යප්පායෙන් ගොඩ ඇවිල්ලා මේ මාළුවෙක් වෙලා නැවතත් අයජ්ජේ අපායටම දුක් විඳින්න මෙන්න මේ වගේ ධර්ම විකෘති කරොත් මහ විශාල විපාක වාරයක් අපිට ලැබෙනවා. ධර්මයට උපකාරයක් කළත් ඒ වගේම විපාකයක් ලැබෙනවා. යම් කෙනෙක් පින්වතුනේ ධර්මය දානමය පුණ්‍ය කර්මයක් කරනවා, නිවැරදි ධර්මය අන් අයට පෙන්වන්න කරලා දෙනවා, ධර්ම දානයක් දෙනවා. ඒක අති විශාල පුණ්‍ය විපාකයක් ලැබෙනවා. වගේම තමයි ධර්ම විකෘති කරන එකත් අති විශාල අකුසල් විපාකයක් ලැබෙනවා. ඒක තුළ මොහොතක් වර්ධින එක නෙමෙයි මේ කියන්නේ. නැවත නැවතත් තමන්ගේ චේතනාව ඇතුව කළොත් ඒක විශාල වර්ධක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අපි වැරදිලා යමක් තිබුණා නම් ඒක හදාගන්න, බුද්ධ රත්නයට ගරුත්වය හදාගන්න, ධර්ම රත්නයට ගරුත්වය හදාගන්න, සංඝ රත්නයට ගරුත්වය හදාගන්න. ඒ ගරුත්වය හදාරා ධර්මයේ නිවැරදිව කියවන්න, නිවැරදිව අනුගමනය කරන්න. ඒ වගේම ධර්මය අනුගමනය කරලා ධර්මයේ හොඳ ආකාරයෙන් ධර්මෙ පිහිටා ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ක්‍රමයෙන් අපි නිවනට සමීප වෙනවා. මේ ජීවිතයේදී හෝ මතු ජීවිතයකදී හෝ නිවනට ළඟා වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා අපි මේ පින්වතුන් සෑම දිනාටම ආශිර්වාද කරන මේ භාවනා ක්‍රමයේ අහලා දැනගන්න, පුළුවන් වෙලාවට අනුගමනය කරන්න. ඊළඟට පුළුවන් වෙලාවලදී ටිකෙන් ටික භාවනාවන් පුහුණු කරලා අධ්‍යක්ෂින් උපදවා ගන්න. මේ හැම දිනාටම මේ දහම හොඳට අනුගමනය කරලා අධ්‍යක්ෂින් බොහෝමයක් ලබා ගන්න. ආර්මේ පූර්ණය කරගෙන නිවන් දකින්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. තේ ධර්ම ශ්‍රවණය කළ කුසලානුභව බලයෙන් මේ පින්වත් සැමට මේ ජීවිත වාසනාවන්ත වේවා. පුනපන් භවයක් පාසා වාසනාවන්ත ජීවිත ලැබේවා. සෝසේ පාරමේ පුරා ගන්න ලැබේවා. සෝසේ මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පිහිටයි.